හරි. අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2020 A level paper එකේ MCQ 30 සිට 31 සිට 40 දක්වා MCQ කොටස් ටික තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි දැනටමත් පළවෙනි වීඩියෝ 3 හරහා පළවෙනි MCQ එකේ සිට MCQ 30 දක්වා MCQ ටික අපි ඩිස්කස් කරලා තියෙනවා. අපි මේ වීඩියෝ එකේදී බලනවා MCQ 30 සිට 40 දක්වා MCQs ටිකට අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක 2020 A level paper එකට අදාළව. එතකොට අපි 31 වෙනි ප්‍රශ්නේ බැලුවොත් මේකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා how many tables can be derived initially when mapping the entity relationship in the above scenario to a relational schema. එතකොට නැත්නම් අපි සිංහලෙන් බැලුවොත් ඉහත භූතාර්ථ සම්බන්ධතාවය ක්‍රමානුකූලව අනුරූප කිරීමට mapping ආරම්භක වශයෙන් වගු කොපමණ සංඛ්‍යාවක් ව්‍යුත්පන්න කළ යුතුද කියලා තමයි මෙතනදී අහන්නේ. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ ගැටලුව නිවැරදිව निराකරණය කරගන්න නම් අනිවාර්යෙන් ඔයාලගේ කලින් MCQ එකට දීපු පිළිතුර නිවැරදි විය යුතුයි. ඔයාලා නිර්මාණය කරගත්තු පිළිතුර නිවැරදි විය යුතුයි. ඒතර අපි දන්න අපි කලින් 30 කියන MCQ එකදී අපි නිවැරදි පිළිතුර විදිහට ගත්තේ මෙන්න මේ දෙක කියන ආන්සර් එක. එතන මේ දෙක කියන ආන්සර් එකට දාලා තමයි අපිට මේ logical schema එක නැත්නම් relational schema එක generate කරගන්න තියෙන්නේ. ඒතර අපි දන්නවා මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් main entity දෙකක් තියෙනවා. එතකොට මේව ඔක්කොම ඇවිල්ලා strong entities. අපි දන්නවා මේව strong entities වෙනවා. weak entities නෙමෙයි rectangles දෙකකින් නෙමෙයි නිරූපණය කරලා තියෙන එක rectangle එකකින්. එතකොට අපි දන්නවා book කියලා අපිට වෙනම entity එකක් තියෙන්න අවශ්‍යයි. author කියලා වෙනම entity එකක් තියෙන්න අවශ්‍යයි relational mapping එකට ගනිද්දී. එතකොට ඔයාලට පේනවා මෙතනදී relationship එකට අදාළව attribute එක නිරූපණය කරලා තියෙනවා. එහෙනම් අපිට අනිවාර්යෙන් right කියන relation එකට අදාළව ගන්න වෙනවා තව table එකක්. ඒතර මේ table දෙකට එන ප්‍රධාන වශයෙන් මෙන්න මේ book කියන ප්‍රධාන entity එකේ ISBN number එක සහ author කියන එකේ ID එක මෙන්න මේ දෙන්නගේ එකතුවකින් තමයි මේ table එක නිර්මාණය වෙන්නේ. එතකොට ඒක තව variable එකක් තියෙනවා. නැත්නම් අපි කියනවා attribute එකක් තියෙනවා. type කියලා attribute එකක්. ඒ කියන්නේ අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් tables තුනක්. එහෙනම් මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. ඊට පස්සේ අපි 32 වෙනි example එකට ගියොත් අපිට 32 වෙනි ප්‍රශ්න දීලා තියෙන්නේ Python හා සම්බන්ධව ගැටලුවක්. අපි මේ ප්‍රශ්නේ බැලුවොත් the algorithm takes a list L of items and item k as inputs and is expected to output the number of items in L that are equal to k. List indices start from at 0. එතකොට මේ list එකේ indices පටන් ගන්න නැත්නම් අපි නෝ index එක ආරම්භ කරන්නේ බිංදුව කියන number එකේ සිට. එතකොට අපි දන්නා ඕනෑම list එකක් ආරම්භ වෙන්නේ බිංදුව කියන index එකේ සිට n-1 දක්වා තමයි අපි looping එක සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. Note that two entities labeled as p and q in the flowcharts අපිට p සහ q වලට අදාළව තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. ඒතර අපි 32 වෙනි MCQ එක බලුවොත් for the algorithm to function correctly what should be inserted at the blank p. එතකොට මේ algorithm එකේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ L කියන list එකක් ලබා දෙනවා. එතකොට අපිට k කියලා ආදානයක් ලබා දෙනවා. අපිට මෙතනදී check කරන්න තියෙන්නේ මෙන්න මේ k කියන ආදානය L කියන list එකේ කොයි පාරක් නැත්නම් අපි කියනවා කොච්චර වතාවක් repeat වෙනවද කියන එක තමයි නැත්නම් count එක තමයි අපිට ගන්න තියෙන්නේ. එතකොට අපිට මුලින්ම අහලා තියෙන 32 වෙනි ප්‍රශ්නෙත් දාලා p කියන blank එක. එතකොට ඔයාලට බැලුවොත් මේ flow chart එක කරා එද්දි මෙතනදී L of i සමානයි k නම්. ඒ කියන්නේ අපි මෙතනදී බලනවා condition එකක් මේ දෙක සමාන වෙනවද කියන එක. ඒ කියන්නේ li සමාන වෙනවද කියලා k ට. ඒ කියන්නේ li k ට සමාන වෙනවා කියන්නේ අදාළ list එකේ k කියලා element එකක් තියෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ k කියලා element එකක් තියෙනවා අවශ්‍ය නම් අපි අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි අපි මේකේ count එක increment කරගන්න ඕන. එතකොට count එක increment කරගන්න ඕන එකකින්. එතකොට තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට මෙන්න මේ අවස්ථාවට දාලා ගන්න වෙන්නේ. ඒතර අපි දන්න මේක count සමානයි count plus 1. ඊට පස්සේ 33 වෙනි එකේ අහලා තියෙන q වලට අදාළව. එතකොට q වලට අදාළව වෙන්න ඕනේ අපේ breaking condition එක නැත්නම් අපේ loop එකේ breaking condition එක තමයි q වලට අදාළව අපිට ගන්න වෙන්නේ. එතකොට අපි දන්නවා මේකේ condition එක විදියට ගන්න වෙන්නේ අපිට break කරන තැනක්. එතකොට break කරන තැනට අදාළව ගත්තොත් අපි දන්නවා n කියන variable එකේ අපේ ගාව තියෙනවා list එකේ length එක. එතකොට අපි මෙතනදී i කියන variable එක maintain කරගන්නවා iterating variable එක විදිහට. එතකොට අපි දන්නවා i කියන එක යන්න ඕනේ බිංදුවේ සිට n-1 දක්වා. n-1 කියන්නේ length of the list. length of the list කියන්නේ length list එකේ දිග. එතකොට දිග ඍණ 1 දක්වා තමයි අපි අනිවාර්යෙන් මේක loop වෙන්න ඕනේ. එහෙනම් අපිට මෙතනදී check කරා නම් හරි i less than n. එතකොට i less than නම් n years නම් විතරයි මේක යන්නේ. i n ට සමාන වෙච්ච ගමන් මේක n කරන්න ඕනේ. මොකද n කියන අවස්ථාවක් අපිට අවශ්‍ය වෙන්නේ නැති නිසා. එතකොට 33ට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 කියන පිළිතුර. ඊට පස්සේ 34ට අදාළව අපි බැලුවොත් 34 තියෙනවා consider the following Python program 1 2 and 3. එතකොට මෙතන දීලා තියෙනවා අපිට
අවස්ථා තුනකට අදාළව අපිට මෙතනදී ඔපරේෂන්ස් නැත්නම් ඇල්ගොරිතම්ස් හතරක් දීලා තියෙනවා. මේ අපෙන් අහන මේ ඇල්ගොරිතම් හතරෙන් නිවැරදි ඇල්ගොරිතම් නැත්නම් which of the above Python program implements the given algorithm. මේ දීලා තියෙන ඇල්ගොරිතම් එක හරියට නිර්මාණය කරන කොටස තමයි අහන්නේ. ඇල්ගොරිතම් එකට අදාළව විතර වල හොඳට බැලුවොත් පේනවා මේ ඇල්ගොරිතම් එකට අදාළව මෙතනදී හරියට ෆලෝ කරන්න මෙන්න මේ 1 කියන ඇල්ගොරිතම් එක විතරයි. එතකොට ලිස්ට් එක අදාළ ලිස්ට් එක ඉන්පුට් එකක් විතර අරගෙන ඒක ස්ප්ලිට් කරලා ඒ සියලුම වේරියබල් අපි ඉන්ටිජර් බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ අපි යූසර් ඉන්පුට් එකකින් ගන්නවා ඉන්ටිජර් එක. එතකොට ඉන්ටිජර් එකක් විතර තමයි ගන්න ඉන්පුට් එක අපි කන්වර්ට් කරනවා ඉන්ටිජර් වලට ටයිප් කන්වර්ෂන් එකක් විතර. ඊට පස්සේ අපි කවුන්ට් එක මේන්ටේන් කරනවා බිඳුව කියන එක. එතකොට for I in range length of L. එතකොට length of L කියන්නේ ලිස්ට් එකේ length එක දක්වා අපි මේක ලූප් කිරීමක් සිදු කරගෙන යන එක තමයි මෙතනදී සිදු වෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක ලූප් වෙවි මේක සමාන නම් ආදාළ කවුන්ට් එක ඉන්ක්‍රිමන්ට් වීමක් සිදු වෙනවා. එතකොට මෙතන ජාතන which of the above Python program implement the given algorithm. එතන මේකේ හරියට apply වෙන එකම පිළිතුරු විදිහට ගන්න පුළුවන් වෙන්නේ අපිට පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 තමයි අපිට මෙතන ගන්න වෙන්නේ. උතර අපිට දෙන්න පුළුවන් උත්තරය only 1 කියන පිළිතුර. එතකොට 34ට අදාළව නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 කියන පිළිතුර. එතකොට 2 සහ 3 කියන පිළිතුරු දෙකේ අනිවාර්යදී නෑ. ඒතර ඔයාලා මෙතන බැලුවොත් වෙන ඉන්පුට් ස්ප්ලිට් එකක් යන. ඒතර මෙතනදී වේරියබල් සියල්ල යන්නේ ස්ට්‍රින්ග්ස් විදිහට තමයි මෙතන ඔක්කොම කම්පැරිසන් එක යන්න බලාපොරොත්තු වෙන්නේ. අන්තිම එක ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මෙහිදිත් I less than length L එක තමයි තියෙන්නේ. එතකොට මෙතනදී තියෙන ඉෂුව එක තමයි මේ ඇල්ගොරිතම් එකට අදාළත් එක්ක බලනකොට මේ ඇල්ගොරිතම් එකේ ඕඩර් එක ෆලෝ වෙන්නේ නැති එක. එතකොට only 1 කියන පිළිතුර අපිට ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි 35 වෙනි MCQ එකට ගියොත් what would be the output of the following Python code if the input was 17. එතකොට ආදානය 17 වූ විට මේ අදාළ ප්‍රෝග්‍රෑම් එකේ output එක තමයි අපිට අහන්නේ 35 වෙනි MCQ එකට අදාළව. එතකොට අපි දන්නවා මෙතනදී input එක දෙන්නේ 17 දෙනකොට මේක float value එකක් විතර තමයි ගන්න. ඒ කියන්නේ දැන් එතකොට n කියන value එක තියෙන්නේ 17.0 float value එකක් ආකාරයට. ඊට පස්සේ අපිට මෙන්න මේක මේ algorithm එකට apply කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා මුලින්ම අපිට bracket සුළු කිරීමක් සිදු වෙනවා n modulus of 5. n modulus of 5 කියන එක අපිට ගත්තොත් එනවා 17 modulus of 5 කියන්නේ මොඩියුලස් එකෙන් අපි ගන්න ඉතිරිය. එතකොට 17 5න් බෙදලා අපි දන්නවා ඉතිරිය ගත්තොත් 17 5න් බෙදලා ඉතිරිය ගත්තොත් මෙතනින් අපිට එනවා 2යි කියලා. අපි දන්නවා 5 10 15. එතකොට අපිට දෙකක් ඉතුරුයි. මෙතනින් අපිට ආන්සර් එක නම 2යි කියලා. එතකොට n කියන එක තියෙන්නේ මෙතන අපිට 17. අපි දන්නවා බෙදීමේ දෙකක් පාවිච්චි කරන්න අපි ෆ්ලෝ ඩිවිෂන් එක සඳහා. ඒ කියන්නේ 17 අපිට දෙකෙන් බෙදුවොත් අපිට එන්නේ 8 කියන පිළිතුර. ෆ්ලෝ ඩිවිෂන් එක අපි ගන්නේ 8 කියන පිළිතුර එන්නේ. එතකොට මෙතනින් එනවා 8 දැන් මේ සම්පූර්ණ සොලියුෂන් එකෙන් අපිට එනවා 8 මොඩියුලස් එක ෆ්ලෝ ඩිවිෂන් එක නිසා 17 මොඩියුලස් of 2. එතකොට අපි දන්නා මෙතනින් 17.0 නිසා මෙතනින් අපිට පිළිතුර එනවා අවුට්පුට් එක විදියට 8 කියන පිළිතුර 8.0 කියන පිළිතුර. එතකොට 8 8 16. එතකොට එකක් ඉතිරි වෙනවා. අපි දන්නවා ෆ්ලෝ ඩිවිෂන් එකෙන් යන නිසා අපිට මූලික සංඛ්‍යාව තමයි නැත්නම් අපි කියනවා අපේ පූර්ණ සංඛ්‍යාව තමයි මෙතනදී ගන්න පොසිටිව් පැත්තේ නම්. එතකොට 8.0 **3 කියන්නේ එතකොට අපි දන්න මේක 8 3 බලය තමයි මෙතන ගන්න. 8 වරක් 8 64 8 වරක් 8 512. ඒ කියන්නේ මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ 512.0 කියන පිළිතුර. මොකද මේක ෆ්ලෝට් වැලියු එක යන නිසා. එතකොට ඔයාලා සුළු කිරීමේදී බලන්න ඕනේ මුලින්ම මේ බ්‍රැකට් සුළු කරා ඊට පස්සේ මේ ඊළඟ බ්‍රැකට් එක සුළු කරලා තමයි මේ ස්ටාර් නැත්නම් එක්ස්පොනන්ට් කියන ඔප්ෂන් එක අපි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. ඒතකොට 35 වෙනි පිළිතුර වෙන්නේ 512 කියන පිළිතුර. ඊට පස්සේ අපි 36 වෙනි එක බැලුවොත් 36 වෙනි එක අපිට දෙනවා suppose that s is a string. s කියන්නේ string එකක් නැත්නම් අපි කියනවා තන්තුවක්. l is a list and t is a tuple. l is a list and t is a tuple in Python program. The length of each is 10. හැම unit එකකම length එක අපිට දෙනවා 10යි කියලා. Consider the following Python statement. Consider the following Python statement. මෙතනදී අපිට initialize කිරීමක් තමයි තියෙන්නේ. s2 සමානයි 2, l2 සමානයි 2, t2 සමානයි 2. Which of the above three statement will generate an error? error එකක් generate කරන්නේ මොකකින්ද කියලා තමයි මෙතනදී අපිට අහලා තියෙන්නේ 36 වෙනි MCQ එකට අදාළව. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට string එකක් හෝ ටපල් එකක අපිට values වෙනස් කරන්න බෑ. string එකක හෝ ටපල් එකක value අපිට මේ ආකාරයෙන් initialize කිරීමක් සිදු කරන්න බෑ. එතකොට අපි දන්නවා මෙතනදී 1 සහ 3 කියන පිළිතුරු දෙකෙන්ම
error එකක් generate වෙන්න අවශ්‍යයි. 1 සහ 3 කියන පිළිතුරු දෙකෙන්ම error එකක් generate වෙන්න අවශ්‍යයි. එතකොට 2 කියන එක විතරයි අපිට මේ විදිහට initialize කරන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා list එකක් කියන එක mutable අපිට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට string සහ tuple කියන දේවා අපි strongly types විදිහට සලකන්නේ අපිට ඒවා initialize කරාට පස්සේ change කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අපි දන්නවා 36 වෙනි පිළිතුර විදිහට ගන්න වෙන්නේ error එකක් generate වෙන්නේ common statement only 1 and 3 only 1 and 3 ඒ කියන්නේ පිළිතුර විදිහට ගන්න වෙන්නේ 4 වෙනි පිළිතුර. ඊට පස්සේ අපි 37 කියන MCQ එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් what would be the output of the following Python code segment. S කියලා තියෙනවා corona virus pandemic, V කියලා තියෙනවා AEIOU count 0. එතකොට count එක දීලා තියෙනවා 0 for I in range length s. එතකොට මෙතනදී අපි I in range length of s කියන්නේ අපි මෙන්න මේ s එකේ දිගත් එක්ක තමයි traverse කරන්න යන්නේ. ඊට පස්සේ අපි බලනවා if si in v. ඒ කියන්නේ si in v කියන්නේ අපි මෙතන බලනවා character එකකින් character එක traverse කරලා ඒක මේ v කියන string එකේ නැත්නම් v කියන string එකේ මේක තියෙද කියලා. එහෙම තියෙනවා නම් අපි count එක increment කරනවා එකකින්. count එක increment කරනවා එකකින්. ඒතර අපි ඇත්තටම බලන්නේ මෙන්න මේ string එකේ vowels තියෙද කියන එක තමයි අපි මෙතනදී check කරන්න යන්නේ. vowels තියෙද කියන එක තමයි check කරන්න යන්නේ. ඒතර මේක බැලුවොත් අපි vowels කීයක් තියෙද කියලා මෙතන අපිට පේනවා a e i o u 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. vowels 8ක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි output එක 8යි කියන පිළිතුර තමයි එන්නේ. එතකොට 37 කියන පිළිතුරට එන්නේ 3 පිළිතුර නැත්නම් අපි කියනවා උත්තරේ නම් 8 කියන පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ අපි 38 වෙනි MCQ එකට ගියොත් what would be the output when the following Python code is executed. පහත Python කේතය ක්‍රියාත්මක වෙලා ප්‍රතිදානය කුමක්ද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට initialize කරලා තියෙනවා x සමාන 1යි කියලා. ඊට පස්සේ අපිට def කියලා function එකක් අපි ලියලා තියෙනවා. මෙතනදී අපි දන්නවා මේ Python වලට අදාළව function එකක් තමයි මෙතන අපිට තියෙන්නේ. ඒතකොට අපිට දෙනවා def my function pq global x. ඒතර මෙතන global variable එකක් තියෙනවා. අපි දන්නවා මේක global නැත්නම් විශ්වීය පරාසයට අදාළ variable එකක් විදිහට තමයි දැන් x වෙනස් කරලා තියෙන්නේ. ඒතර අපි දීලා තිනවා p, q සමානයි q, p. p සමානයි p, q සමානයි q සමානයි p multiple assignment x සමානයි x ධන p. ඒතර my function එකට අපි variable දෙකක් pass කරනවා x and 3. ඒතර අපි දන්නවා x එකේ by default value එක එන්නේ 1. එතකොට q එකට අපි variable එක pass කරනවා 3 කියලා value. ඒතර 1 සහ 3 කියන values දෙක තමයි pass වෙන්නේ. print x. ඒතර අපිට print කරන්න තියෙන්නේ x කියන අගය. ඒතර x කියන අගය print කරද්දී අපි දන්නවා මේ global x කියන ගෝලීය විශ්ව විදතන් අපි කියන විශ්වීය value එකක් විදිහට තමයි මෙතන x කියන value එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ වෙනස් වන ආකාරය අපි අනිවාර්යෙන් බලන්න අවශ්‍යයි. මේ variables කොහොමද මෙතනදී වෙනස් වෙන්නේ කියන එක. ඒතර p සමානයි 1යි q සමානයි 3යි. ඒතර x එක global variable එකක් වෙනවා. ඒතර මේ අපිට මේ function එක ඇතුළේ ඉඳගෙන උනත් මේ variable එක වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඒතර මෙතනදී p, q සමානයි q, p වෙනවා. ඒ කියන්නේ p q කියන අගයන් දෙක p අගය q වෙනවා. q කියන්නේ 3යි, q අගය p වෙනවා. q වගේ 1 වෙනවා. එතකොට x සමානයි x ධන p. එතකොට අපි දන්නවා initially x සමානයි 1යි. එතකොට 1 ධන p කියන්නේ 3යි 3යි 1යි 4යි. ඒ කියන්නේ අලුත් x අගය 4යි. එතකොට අපි x අගය print කරොත් දැන් මේක global value එකක් විතර තියෙන නිසා x අගය 4 කියන උත්තරය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මොකද මෙතනදී මේ global x කියන ස්ටේට්මන්ට් එක පාවිච්චි කරපු නිසා එසේ නොවනවා නම් මේ x සමානයි 1 කියන පිළිතුරම තමයි අපිට output එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද function එකක් තුළ local variable එකක් වෙනස් කරා කියලා global variable එකක් වෙනස් වෙන්නේ නැහැ. මේ global x කියන ස්ටේට්මන්ට් එක නොතිබුණා නම්. ඒතර අපි මෙතනදී කර මේ function එකක් ඇතුළේදී වුණත් global variable එකක් අපිට call කරලා වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ බලමු 39 වෙනි MCQ එක what about what would be the output of the following Python code if the input was 100. 100 කියන input එක දුන්නොත් අපේ මෙතන output එක තමයි මෙතනදී අහන්නේ. ඊටමත් ලේසි ප්‍රශ්නයක්. අපි මේ වගේ ප්‍රශ්න රාශියක් අපේ video tutorials වල කතා කරලා තියෙනවා. අපි බලමු n සමානයි. එතකොට 100 කියන්නේ integer type එකේ තියෙන. එතකොට අපි මෙතනදී check කරලා බලනවා if n is greater than 0. එතකොට 100 බිඳුවට වඩා විශාලද? ඔව්. එහෙනම් අපි අතුලට එනවා m සමානයි z කියලා අපිට initialize කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි බලනවා n එක 10ට වඩා වැඩිද? එතකොට අපි දන්නවා n කියන්නේ 100 10ට වඩා වැඩි yes අපි අතුලට එනවා. ඊට පස්සේ 100ට වඩා වැඩිද? නැහැ. අපි දන්නේ ඒක 100ට වඩා වැඩි වෙන්නේ ඒක false. එහෙනම් අපි else if එකට එනවා n 50ට වඩා කුඩායිද? එතකොට 100 50ට වඩා කුඩායිද? නැහැ. 100 50ට වඩා කුඩායි නැහැ. එහෙනම් අපි else එකට ඇවිල්ලා m සමානයි c වෙනවා. එතකොට m සමානයි c වීමක් සිදු වෙනවා. එතකොට අපි print m කිව්වොත් අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ c කියන
පිළිතුර C කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. ඒතර ඔයාලා මෙතනදී step by step බලන්න ඕනේ මේක ඇත්තටම කොහොමද initialize වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා C initialize කරොත් C greater than 0 මේක yes true එකක්. එහෙනම් අපි මෙතනින් අතුලට එනවා. එතකොට m එක initialize වුණා පළවෙනි step එකේදී z කියලා. එතකොට අපි ඊට පස්සේ ආවා n greater than the 10 ට වඩා. එතකොට අපි දන්නවා n කියන්නේ 100 10ට වඩා greater than yes අපි අතුලට එනවා. ඊට පස්සේ මේ condition check කරනවා 100 100ට වඩා greater than the false. එහෙනම් අපි if එකට යනවා. එතකොට ආයි 150ට වඩා අඩුද false. අපි එහෙනම් else එකට ගිහිල්ලා m එක c කියලා initialize වෙන එකක් වෙන්නේ. එතකොට අපි දන්න මෙතනින් අපේ loop එක ඉවරයි. අපි එළියට ආවා. එතකොට print m කිව්වොත් අපි c print කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙදි ඔයාලට හොඳ idea එකක් තියෙන්න ඕන මේ if සහ else එක මේ hierarchy එක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපි මේ වීඩියෝ එක කතා කරන අවසාන MCQ එක තමයි මේ බලන්න යන්නේ 40 වෙනි MCQ එක. What would be the output of the following Python code? Python code එකේ output එක තමයි අහන්නේ. ඉතින් මෙතන දීලා තියෙනවා x සමානයි 1යි y සමානයි 100යි. එතකොට මෙතනදී x අගය අපි දන්නවා 1 less than 100. 1 less than 100 while loop එකේ තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන operation එකක් තියෙනවා y සමානයි y ඍණ x. y සමානයි y ඍණ x. එතකොට y කියන්නේ අපි දන්නවා 100යි 100 ඍණ x කියන්නේ එකයි 100 ඍණ x කියන්නේ එකයි. ඒ කියන්නේ දැන් අලුත් y අගය 99යි. ඊට පස්සේ x සමානයි x ධන 1. එතකොට x ගේ අලුත් අගය අපිට මේන්ටේන් කරගන්න පුළුවන්. දැන් අලුත් x ගේ අගය 2 වෙනවා. කලින් එක තිබිච්ච එක දැන් 2යි. ඊට පස්සේ අපි බලනවා if x + y less than 90. if x + y less than 90. එතකොට x + y කියන්නේ අපි දන්නවා 99 y කියන්නේ 99යි x කියන්නේ 2යි. 99 ධන 2 කියන්නේ 101. 90ට වඩා අඩුද? එහෙම වුණොත් තමයි අපි break කරන්නේ. එතකොට මේක break වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට මේ ආකාරයෙන් අපිට දිගටම loop එක run වෙවිගෙන යනවා. එතකොට මෙතන breaking condition එක එන අවස්ථාව තමයි අපි බලන්න ඕනේ. එතකොට යම්කිසි අවස්ථාවක මෙතන මේ value එක 90ට වඩා අඩු අවස්ථාවේදී තමයි මේක break වීමක් සිදු වෙන්නේ. එතකොට මොකද මේකට අගයන් දාලා බැලුවොත් y කියන අගය 79 වන අවස්ථාවේදී y කියන අගය 79 වන අවස්ථාවේදී ඔයාලට බලා ගන්න පුළුවන් y කියන අගය 79 වන අවස්ථාවේදී තමයි මේක break වීමක් සිදු වෙන්නේ. y කියන අගය 79 වන අවස්ථාවේදී මේ condition එක break වීමක් සිදු වෙනවා. මේකේ අගයන් apply කරගෙන ගියොත් ඔයාලට මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ 3 කියන පිළිතුර. එතකොට හොඳම ක්‍රමය තමයි මේ අගයන් වෙන වෙනම අරගෙන x සහ y කියන අගයන් වෙන වෙනම අරගෙන මේ අගයන් වෙනස් වන ආකාරය ඔයාලට බලාගෙන යෑම තමයි තියෙන හොඳම ඔප්ෂන් එක මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න. එතකොට මේකදී තරමක වේලාවක් යන MCQ එකක් ඒ වුණාට මේකට අගයන් සංසන්දනය කිරීමෙන් හෝ අගයන් අපි යොදා බැලීමෙන් අපිට මේක නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට x සහ y කියන විචල්යන් දෙකේ වෙනස් වීම තමයි අපි මෙතනදී බලන්න අවශ්‍ය වෙන්නේ. එතකොට 40 වෙනි MCQ එකට පිළිතුර එන්නේ 79 කියන condition එක. ඔයාලා සැලකිලිමත් විය යුතු condition එක වෙන්නේ මෙන්න මේ condition එක. මොකද breaking condition එක එන්නේ x + y 90ට වඩා අඩු වෙන අගයේදී. x + y 90ට වඩා අඩු වෙන අගයේදී තමයි breaking condition එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි 4 වෙනි වීඩියෝ එක පුරාවට කතා කරේ MCQ 31 සිට 40 දක්වා MCQ 10 සම්බන්ධයෙන්. අපි ඊට පස්සේ 41 සිට 50 දක්වා MCQ ටික ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.